समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත් කතමෝ සමාධි සම්බොජ්ජංගෝ යාතිත්තස්ස තිති සම්මා සමාධි සම්මා සම්බොජ්ජංගෝ මග්ගංගං මග්ග පරියාපත්තං අයං උච්චති සමාධි සම්බොජ්ජංගෝති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි පිළිවෙත් මාර්ගය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කර ගැනීම සඳහා පෙළ ගැහෙන ධර්ම දේශනා මාලාවයි නිවන් මඟ ධර්ම දේශනා මාලාව. මේ ධර්ම දේශනා මාලාවේ බොජ්ජංග ධර්මයන් පිළිබඳ කෙරෙන ධර්ම දේශනා අතරේ සමාධි සම්බොජ්ජංගය පිළිබඳව කෙරෙන තවත් ධර්ම දේශනාවක් තමයි අද දවසේ සිද්ධ කෙරෙන්නේ. සමාධිය කියන බෝධි අංගය තමයි අන්‍ය සියලුම චෛතසික ධර්මයන් ඒ අවබෝධයට අවශ්‍ය කරන අනිත් සියලුම චෛතසික ධර්මයන් කැටි කරලා විසිරයා නොදී එක අරමුණක සිත නංවන ස්වභාවය ඒ කෘත්‍ය සිද්ධ කිරීමයි සමාධියෙන් සිද්ධ වෙන්නේ. මේ අතු දන්ව හරියටම අපි රොටියක් පුච්චන්ඩ පිටි පොළුයි එකට දාලා තව අවශ්‍ය කරනය වදාලා ඇනුවට ඒ ටික එකට කැටි වෙන්න එකට ගුලි වෙන්නේ නෑ. වතුරෙන් කරන කෘත්‍ය තමයි අන්න ඒ ටික එකට කැටි කරලා එකට ගුලි කරලා තියෙන එක. අන්න ඒ වගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංග 7 එහි මාර්ගාංග වූ අංග 7ම එකට කරලා ඇති කරන ස්වභාවය තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ඉතින් ඒක බෝධියට අංගයක් වෙන්නේ සමාධිය නැත්තම් ඒ අවබෝධය සිද්ධ වෙන අනිත් චෛතසිකයන් එකතු වෙන්නේ නැහැ. ඒකයි ඒක බෝධියට අංගයක් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරනකොට අද දවසේ අපිට තියෙන්නේ මේ සමාධිය වැඩෙන්න විශේෂයෙන් භාවනා කරන කෙනෙක් පිළිබඳව. සාමාන්‍ය සමාජයේ ඉන්න කෙනෙකුට සමාධිය වැඩෙන්න සාමාන්‍ය මනස දියුණු නොකරගත්ත කෙනෙකුට සමාධියට හේතු වෙන්න සීලය වැඩෙන්න ඕනේ. අපි ඒවා ගැන බොහෝ වශයෙන් සාකච්ඡා කරා. සීලයෙන් පෝෂණය වෙච්ච සමාධිය ගැන දිගටම වාගේ සාකච්ඡා කරා. දැන් අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ භාවනා කරන කෙනෙකුට ඒකාග්‍රතාවය නැත්තම් ඒ ප්‍රබල සමාධියක් ඇති කරගන්න. අපි දන්නවා සමාධිය කිව්වහම මොනවද කියලා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ආකාරයට සම්මා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන 4ටමයි. ඉතින් ඒ ධ්‍යාන 4න් එකකදී තමයි මාර්ගසිතක් පහළ වෙන්නේ. දැන් අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය භාවනා කරන පුද්ගලයෙක් තුළ සමාධිය වැඩෙන්න හේතු වෙන කාරණා. ඉතින් මේ කාරණා ගැන සඳහන් කරලා තියෙනවා ඒකා දස ධම්මා සමාධි බොජ්ජංගස්ස උපාදාය සංවත්තති. සමාධි බෝධිඅංගය වැඩෙන්න 11 ධර්මයක් හේතු වෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කාරණා ටික අපිට කොච්චරවත් වැදගත් වෙනවා. ඒකින්ද ඒ අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. හැම කෙනෙක්ම ඒ අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි ඒ කාරණා පිළිබඳ සාකච්ඡා කරමු. පළවෙනි කාරණාව විදිහට භාවනා කරන කෙනෙක් පින්වත්නි
ඒකට කියනවා වත්තු විසද කිරියතා කියලා. වත්තු විසද කිරියතා කියලා කියන්නේ මේ තමන්ගේ ශරීරය, තමන්ගේ බාහිර පරිසරය, ඒ භාවනා වඩන පරිසරය ඉතාමත්ම පිරිසිදුවට තියාගත යුතු තියෙනවා. දැන් බලන්න සමහර අයගේ පින්වත්නි කොණ්ඩේ පවා ඇවිස්සිලා වගේ තියෙන හැම වෙලේම ඒක පිළිවෙලකට පිරිසිදුවට තියන්නේ නිවෙස් ඉතාම ජරා ජීර්ණ වෙලා පිරිසිදු කරගන්න පුළුවන් වුණාට පිරිසිදු කරගන්න හැම එකක්ම ක්‍රමානුකූලව තියාගන්න පිරිසිදුව තියාගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් සිත බොහෝ විසිරෙනවා. හැම දෙයක්ම තමන්ගේ කවුරු හරි වාසය කරන නිවසකට නැත්තම් තමන්ගේ ඒ කාමරයකට ගිහිල්ලා බලපුවාම චිත්‍ර ඒකාග්‍රතාවයක් තියෙන එක්කෙනෙක්ද නැති එක්කෙනෙක්ද කියලා පින්නත් හොඳට හොයාගත්ත හැකි. වෙන එකක් තියා ඇඳුමක් පැළඳුමක් පවා පාවිච්චි කරන ආකාරය අනුව එයාට එයාගේ හිත විසිරිච්ච හිතක්ද කියලා හොයාගත්ත හැකි. හුඟක් හිත විසිරිච්ච අය තමයි උන්මත්තක මිනිස්සු. උන්මත්තක මිනිසුන්ගේ ඇඳුනුත් විසිරිලා. හිසත් විසිරිලා. ළඟ තියෙන බඩු බාහිරාදියත් විසිරිලා තියෙන්නේ. ඉතින් ඒ තමයි හිතේ ගොඩාක්ම විසිරිලා තියෙන හින්දා. ඒ தත්ත්වයේ යම් ප්‍රමාණයකට හෝ තියෙන හින්දා තමයි හුඟක් අයගේ හුඟක් දේවල් විසිරිලා තියෙන්නේ හරියට හැඩි කරගෙන හරියට කලබල තත්ත්වයකින් තමයි ජීවත් වෙන්නේ. මොන හරි දෙයක් තිබ්බ තැනක් දන්නේ නැහැ. කවුරු හරි ඒ සමාධිය වඩන පුද්ගලයෝ තමන්ගේ අඩුම තරමින් තමන් හැමෝත් එක්කම මේක කරන්න අමාරුයි. අඩුම ගානේ තමන් තනියම ජීවත් වෙන කොටසේ හරි තමන්ගේ කාමරේ හරි හැම දෙයකටම තියන්න තැනක් තියාගෙන ඉන්නවා. මේ දේ තියෙන්නේ මෙතන. අපි පෑනක් අරගෙන ලිව්වනම් මෙන්න මෙහෙම පුරුදු වෙන්න පුළුවන්. පෑනක් අරගෙන ලිව්වහම මෙන්න මේ පෑන තියෙන්නේ මෙතන තියන්නේ හරි. ඒ මොහොතේ ඒක ඉවරුණ ගමන් අදාළ තැනින් තියන්න පුළුවන් නම් මම දන්නවා නම් මට කරුවලේ හරි ගිහිල්ලා ඕන කරුවලක ගිහිල්ලා ඕනම දෙයක් තමන්ගේ දේවල් හොයාගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. පිරිසිදු බව තියෙන්න ඕනේ. හොඳට නිය කපලා කොණ්ඩේ කපලා පිරිසිදු ඇඳුමක් ක්‍රමානුකූල ඇඳුම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම බාහිර පරිසරය විශේෂයෙන් බාහිර පරිසරය පිළිවෙලකට තියාගන්න ඕන පින්නන් තමන්ගේ නිවසක වුණත් වටේ පිටේ සුද්ධ කරගන්න ලොකු වියදමක් යන්නේ නැහැ. ඒක මහා අලංකාර නිවසක් වෙන්න ඕනේ නැහැ. නමුත් ඒක පිරිසිදු නිවසක් වෙන්න ඕනේ. ක්‍රමානුකූල භාවය තියෙන්න ඕනේ. හැම දෙයක්ම ඊටාම ක්‍රමානුකූල සංවිධානාත්මකව තියෙන තැනක් වෙන්න ඕනේ. සමාධිය වඩන තැනක් නම් සමාධිය වඩන පුද්ගලයෙක් නම් ඒකින්ද හැම දෙයකටම තියන්න තැනක් තියෙන්න ඕනේ. හැමදේම අපි කෙටියෙන් කියනවා ඔක්කොම නිකන් විසිරෝගෙන වගේ සමහර කට්ටිය කටයුතු කරනවා. අන්න එහෙම වෙන්න බෑ. ඉතින් ඒකින්ද ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පිරිසිදු වෙන්න විශේෂයෙන් ශරීරය පිරිසිදු කරගෙන හිස් රැවුල් බාලා නියපොතු කපලා ඊටාම පිරිසිදු ඇඳුමක් ඇඳගෙන ඒ භාවනාව ආරම්භ කිරීමේදී හිත සංසුන් වෙනවා. ඒ තමන්ගේ අවට පරිසරයේ තමන් මොහොතකට හිතන්න මේ වෙලාවෙම මං ඉන්න කාමරේ හැම දෙයක්ම ක්‍රමානුකූල නම් හිතට විසිරෙන්නේ නැති වෙන්න ඒක හේතු වෙනවා. තමන් කරන කියන හැම දෙයක්ම තමන්ගේ තියෙන කාර්යාලයේ වැඩ කරන කෙනෙක් නම් නිවසේ හරි කමන්නේ ලිපිගොනු වල වැඩ කරන හැම ලිපිගොනුවක්ම මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේක තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේක තියෙන්නේ කියලා. ඒක මම දන්න අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් මට එක දවසක් කතා කරලා ඒ විහාරස්ථානයේ වැඩ හිටියේ මට කිව්වා මෙන්න මේ අහවල් ලිපිය අරගන්න ඒ ස්වාමීන් වහන්සේට ඒ අවශ්‍ය තැන ඒ ගෝලයට දුරකථන ඇමතුමක් දෙන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒ දුරකථන ඇමතුමේ සඳහන් කරේ අන්න අහවල් කබඩ් එක ළඟට යන්න ගිහිල්ලා ඒ කබඩ් එක අරින්න ඒකේ දෙවෙනි තට්ටුවේ තියෙන වම් පැත්තේ ඉඳන් තියෙන පස්වෙනි ෆයිල් එකේ උඩින්ම තියෙන ලිපිය අරගෙන මේ ඊමේල් කරන්න නැත්නම් ෆැක්ස් කරන්න ඒ වගේ කිව්වා. හරියටම උන්වහන්සේ හරියටම දන්නවා ඒ හැම දෙයක්ම තියෙන තැන. ඒක තමයි සංවිධානාත්මක චරිතයක තියෙන අභිමානය. බෞද්ධ ධර්මයට අනුව හැසිරෙන අය ඒ වගේ බොහෝ ක්‍රමානුකූලයි. බොහොම සංවිධානාත්මක විශේෂයෙන් සමාධිය වඩන කෙනෙක් ඒ වගේ සංවිධානාත්මක කෙනෙක් වෙන්න ඕනේ.
නැත්තං එයාට ඇති වෙන සමාධයක් නැහැ. ඒක තම පළවෙනි කාරණාව. දෙවැනි කාරණාව තමයි ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියන්නේ මේක අපි කතා කරා ඔයිට කලින්. නමුත් අපේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් එක සමානව පවත්වා ගන්න ඕන. ශ්‍රද්ධාව විතරක් වැඩි වුණොත් පින්නත්නේ නොයේකුත් ආකාරයේ පුද පූජාවන් ආදිය කරමින් ඉන්නවා. ඒක ප්‍රඥාවත් එක්ක සමාන වෙන්න ඕනේ. වීරිය වැඩි වුණොත් එහෙම හිත නොසන්සුන් වෙන ස්වභාවයක් තියෙනවා. වීරිය විතරක් වැඩි වුණොත් සමාධිය වැඩි වෙන්නේ නැතුව. ඉතින් මේ වගේ ඉන්ද්‍රිය සමානව පවත්වා ගන්න දක්ෂ වෙන්න ඕනේ. වීරිය අඩු වෙගෙන යනකොට වීරිය වැඩි කරගන්න හරියට යම් උපකරණයක් දිහා බලලා ඒ උපකරණයෙන් අපිට අවශ්‍ය කරන යම් කිසි වැඩක් ගන්න ඕන වෙනකොට අපි මොකද කරන්නේ? ඒ උපකරණයේ යම් කිසි අපගමනයක් තියෙනවා නම් ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැත්නම් එක පැත්තකින් සකස් කරනවා, ඒ පැත්තෙන් සකස් කරනකොට යම් කිසි ආකාරයක වෙනසක් සිදු වෙනවා නම් අනිත් පැත්තෙන් සකස් කරනවා. මේ විදිහට දක්ෂයෙක් උපකරණය සකස් කරගන්න දන්න කෙනෙක් යම් මැෂින් එකක් එයා මොකද කරන්නේ? එක එක විදිහට හැම පැත්තම ආවරණය කරගෙන අවසාන ප්‍රතිඵලය ලැබෙන විදිහට මොකක් හරි මැෂින් එකක් කියන්නේ මේක හරියට ඇඩ්ජස්ට් කරේ නැත්නම් සකස් කරේ නැත්නම් ඒකෙන් අවශ්‍ය කරන ප්‍රතිඵලය නොලැබෙනවා නම් ඉතින් මොකද කරන්න ඕනේ? ඒ ප්‍රතිඵලය ලැබෙන විදිහට නිෂ්පාදනය එළියට එන විදිහට මැෂින් එක සකස් කරන්න ඕනේ. ඉතින් මේ අතෝ දැකලා තියෙ වගේ ලොකු මැෂින් වල වැඩ කරනාගේ ඒ පැත්තට දුවලා ඒ පැත්තෙන් ඔන්න තියෙන මොකක් හරි එකක් කරකවනවා, අනිත් පැත්තට දුවලා කරකවනවා, එහෙම කළා ඔන්න ප්‍රොඩක්ෂන් එක බලනවා, ආයෙසරයක් අර පැත්තට ගිහලා මොකක් හරි නට් එකක් පල්ලෙහාට දානවා, ආයෙ ඊට පස්සේ බලන එහෙම කර හරියටම විශේෂයෙන් අපේ ඊට වැඩිය ප්‍රකටයි මම මෙහෙම කිව්වනම් අපේ අම්මලා හොද්දක් හදනවා වගේ කියලා නේද? හැම කෙනෙකුටම ඔක්කොම ටික එකට දැම්මට රසට හොද්දක් හදන්න බෑ. ඉතින් මේ පදම බල හොද්දක් හදන හොද්දේ රස රස බල ඒ පදම සකස් කරගන්නවා වාගේ අපිත් අපේ මේ ඉන්ද්‍රියන් ටික සමව පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සමාධියට බාධා වෙන කාරණා එනවා. ඒක ඉන්ද්‍රිය සමව පවත්වා ගැනීමේ වගකීම අපිට තියෙනවා සමාධියක් බලාපොරොත්තු වෙනවා නම්. ඊළඟට පින්නත්නි තුන්වෙනි කාරණාව තමයි මේක නම් ගොඩාක් කට්ටිය අවධානය යොමු නොකරන එකක්. ඒක තමයි නිමිත්ත කුසලතා කියලා කියන්නේ. හැම භාවනාවකටම නිමිත්තක් තියෙනවා. නිමිත්තක් කියන්නේ අරමුණක්, වෙන මොකක්වත් නෙවෙයි. විශේෂයෙන් ඒක කුසල අරමුණක්. අපේ සමහර භාවනා කරන ඇත්තෝ නිමිත්තක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනාව කියවහම මෛත්‍රී භාවනාවේ නිමිත්ත තමයි ලෝකයම අරමුණු කරගත්ත හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන සීමාවල් කැඩුන කුසල හැඟීම තමයි නිමිත්ත. එතකොට ආනාපාන සති නිමිත්ත කියලා කිව්වහම සබ්බකාය පටිසංවේදී කියන තුන්වෙනි පියවරේදී තමයි ආනාපාන සති නිමිත්ත පහළ වෙන්නේ. එතකොට අසුබ නිමිත්ත කිව්වහම අපි කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිජ්ජං ආදී වශයෙන් එක පිළිකුල වර්ධනය කරලා අපිට පස්සේ ඒකාග්‍රතාවයක් සඳහා ගන්නේ මේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් දෙකමත් කියන එකට ගතිත් අජ්ජත්තංවා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කියලා කියන දෙකටම එන්නේ ඒ අජ්ජත්තික බාහිර දෙකම එකට ගත්ත පිළිකුල් කියන හැඟීම උපදුනහම අන්න භාවනා නිමිත්තක් ඉපදුනා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කියන්නේ අරමුණ ඉපදුනා. හරි අරමුණ ඉපදුනා. දැන් ඒ අරමුණ වර්ධනය කරන්න ඕනේ. ඉස්සෙල්ලා අරමුණ උපදවා ගන්න ඕනේ. උපදවාගත් අරමුණ වර්ධනය කර ගන්න ඕනේ. ඉතින් හුඟා කට්ටියට ඒ කුසල නිමිත්ත ඉපදුනාට අපේ පින්නත් ඒක වර්ධනය කරගන්න තියා ඒක රැක ගන්නවත් පුළුවන්කමක් නැත්තේ නෑ. ඒක රැක ගන්න නැවත විශේෂයෙන් සතර ඉරියව්වේදී ජීවිතයේ ගෙවද්දී යම් කිසි කෙනෙකුට යම් භාවනාවක් කරද්දී තේරෙනවා නම් මට දැන් කුසල නිමිත්තක් පහළ වුණා කියලා ඒ පහළ වෙච්ච කුසල නිමිත්තේ තියෙන වටිනාකම ඒ අත්තන්ගේ මනසට දැනෙනවා. දැන් අසුබ භාවනාවක් කරන කෙනෙකුට යම් වෙලාවක මේ ලෝකයේ ඉන්න සියලු දෙනා කිසිම කෙනෙක් අසුබ භාවනාවකදී මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙක්ව රාගයෙන් අරමුණු වෙන්නේ නැති අවස්ථාවක් සහිත දෙපැත්තම පිළිකුල්. හැබැයි ඒ පිළිකුල හින්දා ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැති.
ඇයි තමන්ගේ පැත්ත සහ අනුන්ගේ පැත්ත දෙකම පිළිකුල් කියලා දැනකොට ඇලීම අඩු වෙනවා. තමන්ගේ අනුන්ගේ ශරීර පිළිකුල් ස්වභාවය තියෙනවා කියලා දැනකොට ඒ බාහිර ශරීර ගැන තියෙන ඇලීම අඩු වෙනවා. තමන්ගේ ශරීරයේ පිළිකුල් ස්වභාවය තියෙනවා කියලා දැනනකොට අනුන්ගේ ශරීරත් එක්ක තියෙන ගැටීම අඩු වෙනවා. ඉතින් ඇලීම ගැටීම කියන දෙකම අයින් කර ගනිමින් මේ නිමිත්ත පහළ වුණාට පස්සේ ඒක වර්ධනය කරගෙන යන්න ඒක පහළ වෙච්ච නිමිත්ත රැකගන්න කුසලතාවයක් දක්ෂතාවයක් තියෙන්න ඕනේ සමාධිය රැක ගැනීම සඳහා. අන්න ඒකට කියනවා නිමිත්ත කුසලතා කියලා. ඒකට කියනවා නිමිත්ත කුසලතා කියලා. මම හිතන්නේ මේ අත්තන්ට ඒ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. මම මේ කියන විදිහට මේ සමහර අයට මේ පිළිබඳව යම් යම් අදහස් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපි සාකච්ඡා කරගන්න ඕනේ, කල්පනා කරගන්න ඕනේ. අපේ ජීවිතයට මේ දේවල් එකතු කරගන්න ඕන නේද කියලා සාකච්ඡා කරගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයට මේ දේවල් එකතු පාදා කරගත්තොත් අපිට එකතු පාදා නොකරගත්තොත් පින්නත්නේ ඒ සමාධිය වර්ධනය වෙන්නේ නැති බව අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. එකතු නොකරගත්තොත් සමාධිය වර්ධනය වෙන්නේ නැහැ. ඒකින්ද හේතු වෙන යමක් තියෙනවා නම් ඒ දේවල් එකතු කරගන්න ඕනේ. සමාධිය නෑ නෑ කියලා කෑ ගහලා හරියන්නේ නැහැ. ඒ වගේම තමයි ඊළඟට තියෙන්නේත් අර ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියන තැනදී සාකච්ඡා කරා වගේම සමයේ චිත්තස්ස පග්ගන්හතා මේ හිත හැකිලෙනකොට ඒ හැකිලෙනු සිත නගා සිටියන්න ඕන. මේ සිත වීරිය උපදවලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇත හොඳටම දන්නවා විශේෂයෙන් චිත්ත සමාධියක් වර්ධනය කරනකොට භාවනා කරනකොට අපිට හුඟක් වෙලාවට සිද්ධ වෙන දේ තමයි සිත පහතට වැටෙනවා. ඒ කියන්නේ තීන මිද්දේට වැටෙනවා, කුසීතකමට වැටෙනවා, කරගන්න බැරි වෙනවා. අර දැන් සාමාන්‍ය ජීවිතෙත් එහෙම නේද බලන්න කල්පනා කරලා සාමාන්‍ය ජීවිතයත් අරගෙන බලන්න ඒ සාමාන්‍ය ජීවිතයේදී මේ බලන්න මේ අතන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. සමහර දවස්වලට මලක් පිපුණා වගේ තමයි ජීවිතය. ඒ ජීවිතය හරියට නිකන් ඒ කියන්නේ උදේ නැගිට්ටාම හිත සමහර දවස්වලට පුදුම කාර්යක්ෂමතාවක්, පුදුම වේගෙන් වැඩ කරන ගතියක්, ඒ වගේම පුදුම හිතට සහනයක්, මලක් පිපුණා වගේ තමයි එදා දවස හරි අපි කියන්නේ ක්‍රියාකාරී. අද දවස නම් හරි ප්‍රසන්නව හරි කාර්යක්ෂමව ගෙවුණා කියලා. ඒ එහෙම වැඩ කරගත්ත දවසට හිතෙනවා මේ දැන් නම් හරි මේ විදිහට හැමදාම කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හිතෙනවා අපරාධ මම මේ විදිහට වැඩ කරේ නැත්තේ කියලා වෙලාවකට. හැබැයි එහෙම ඉන්න කෙනාටම ඊළඟට මොකද වෙන්නේ? එක කාම අරමුණු ආදී ඇති වෙලා එක දේශයේ හින්දා හරි වෙනත් කාරණාවක් හින්දා හරි හුඟක් වෙලාවට හිත හැකිලෙන ගතියකට එනවා. මේ කුසීතකමෙන් හිත වැහිලා යනවා. පස්සේ පුළුවන්, කාලා පුළුවන්, උදේ පුළුවන්, හැන්දෑව පුළුවන්, එහෙම කීකේ කල්දදා මුකුත් කරන්නේ නැතුව අලසව ඔහේ ඉන්න ස්වභාවය අත්දැකලා ඇති මේ ඇත්තෝ. ඒතර භාවනා කරන කෙනාටත් එහෙමයි. භාවනාවට කුසීතකමක් ඇති වෙනවා, බෑ කියලා හිතෙනවා, තේරුමක් නැහැ කියලා, පස්සේ පුළුවන් කියලා හිතෙනවා, ප්‍රමාණවත් කියලා හිතෙනවා. ඒ වගේ එක දේවල් හින්දා හිතේ වීරිය අඩු වෙලා යනවා. ආන්ගේ වෙලාවට නැවත වීරිය උපදවා ගන්න අපාය බය මෙනෙහි කරමින් අපි වීරිය ගැන කතා කරා ඔයිට කලින්. ඒ වගේ දේවල් පාවිච්චි කරමින් මේ තියෙන අවස්ථාව මට යම් ගමනක් පීනගෙන යන කෙනෙක් ඉන්නවා නම් පින්නත්නි ඒ තැනතර මෙන්න මෙහෙම කල්පනා කරන්න පුළුවන්. මේ අපි තුන් පල්ලෙහාට ගහගෙන යන සැඩපහරක එක්තරා සීමාවකින් එහාට පීන ගත්තොත් තාප්පයක් තියෙනවා කියලා තන ඒකෙන් පැන ගත්තොත් ආයෙ පල්ලෙහාට යන්නේ නැහැ. එහෙනම් දැන් මේ තාප්පය ආසන්නයටම එනවා, ළඟට එනවා, ආයෙ පොඩ්ඩක් උත්සාහයත් ඇරියොත් එහෙම එහාට මෙහාට යනවා. ආයෙ පල්ලෙහාට යනවා. ඉතින් එන්න එහෙම පල්ලෙහාට යන්න නොදී මේක ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා නම් පල්ලෙහාට යන්න නොදී නමුත් දැන් මහන්සි අන්තිම ටික නමුත් පෙනී තියෙනවා. ඉතින් ඒ වගේ මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගැනීම සඳහා කළ යුතු දේ කරලා ඒ කියන්නේ මේ හිතේ වීරිය අඩු වෙනකොට නොඒකුත් ආදීනවයන් මෙනෙහි කරලා ඒ වගේ ආනිසංසයන් මෙනෙහි කරලා මේක වර්ධනය කරගත්තොත් ඇති විය හැකි ආනිසංස මොනවද කියලා ඒ වීරිය උපදින ශාස්ත්‍රඥයන් වහන්සේ ගැන මෙනෙහි කරලා අපි වීරියදී කතා කරපු දේවල් අරගෙන ඒවා මෙනෙහි කර සිත
වර්ධනය කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒකට කියනවා සමේ චිත්තස්ස පග්ගහන්නතා කියලා. ඊළඟට සමේ චිත්තස්ස නිගන්හනතා. ඒ වගේම ඒ සමහර වෙලාවට ඒ හිත පහත් කරන්න ඕනේ පල්ලෙහාට දාන්න ඕනේ. ඒ තමයි සමහර වෙලාවට වීරිය වැඩි වෙන ස්වභාවයක් තියෙනවා පින්නත්නි. මේ බලන්න ඒ වීරිය වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ වැඩියෙන් මෙනෙහි කරලා ඒ වීරිය අඩු කරන්න නෙවෙයි ඕනේ. ඒ වීරිය අඩු කරන එකට වැඩිය මේ වීරියත් එක්ක සමගාමීව වීරිය විතරක් නැගෙන්න දෙන්නේ නැතුව වීරිය කියන චෛතසිකේ ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව අනිත් චෛතසිකයන් වර්ධනය කරගන්න ඕනේ. නැත්නම් අපි වැරදි අවබෝධයකට එන්න පුළුවන් අපිට ඇති වෙලා තියෙන වීරිය අඩු කරන්න ඕනේ කියලා. අධික වීරිය තියෙනවා නම් අධික සමාධියක් තියෙන්න ඕනේ. එතකොට ඒවා එකට යනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන්නේ සමාධිය නැත්නම් සමාධියේ කෘත්‍ය තමයි එක කාරණාවක් තමයි සමාධිය තියෙනවා නම් හිත නොසන්සුන් වෙන්නේ නැහැ. හිතේ නොසන්සුන්භාවය නැති කරන චෛතසික ධර්මයක් තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට අපි මේ හිත ඒ වගේ ඉපිලිපිලි නැගෙන වීරිය යටපත් කරගන්න ඕනේ. ඒ යටපත් කරනවා කියන්නේ වෙනත් අපි ඒක එහා සමාන්තරව සමාධිය ආදිය ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ වෙලාවට දැන් මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම කලබල වෙන්න පුළුවන්. හරියට නිකන් අපි හිතමුකෝ ගමනක් යන්න ඉන්නවා වැඩිපුර පිරිසක් ඉන්නවා 300ක් 400ක් ඉන්නවා එක බස් එකක් එනවා. ඉතින් මේකට පුර කාලා කට්ටිය නගිනවා ඉස්සරහා දොරෙන් නගින්න උත්සාහ කරනවා මම ගිහිල්ලා. ඒතකොට මට හිතෙනවා ඒකේ ටිකක් දුර පොර කනකොට මට තේරෙනවා පිටිපස්සේ දොරෙන් ගියා නම් ඉක්මනට පුළුවන් කියලා ඒ පැත්තට දුවනවා. ආයේ පැත්තට දුවනකොට ආයෙ හිතනවා නෑ නෑ ඉස්සරහා දොරට ගියා නම් හොඳයි කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම දෙපැත්තට දුව ඉඳී හිත නොසන්සුන් හින්දා වගේ දෙපැත්තට දුව ඉන්න මිසක එකකින්වත් ඇතුල් වෙන්නේ නෑ. අන්න ඒ වගේ කලබල වැඩි වුණාම අපි දන්නවා ඒකාග්‍රභාවය නැතුනහම මොකුත් කරගන්න බෑ. ඉතින් වීරිය වැඩි වෙනකොට වෙන්නේ සමාධියත් එක්ක සමාන්තරගතව වර්ධනය නොකරන වීරිය විතරක් වර්ධනය වුණොත් වෙනන්නේ එයා හරියන සංසුන් වෙනවා ගොඩාක් නොසන්සුන් වෙනවා මම දැන් මොකද කරන්නේ කියලා. අද හැන්දෑව මාව මැරෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා දැන් මොකද කරන්නේ කියලා ගොඩාක් කලබල වෙනවා. ඉතින් අන්න ඒක හින්දා එහෙම කලබල වෙන්න දෙන්නේ නැතුව අපි බලන්න ඕනේ හිතේ සමාධිය තියෙනවා නම් ඒ සමාධිය වර්ධනය කරගන්න හේතු වෙනවා ඒක අර වීරිය හින්දා නොසන්සුන් වෙන්නේ නැති වෙන්න. ඒ වීරිය අඩු කරගන්න ඕනේ සමාධිය වර්ධනය කරගන්න ඕනේ සමතුලිත කරගන්න ඕනේ. ඊළඟට පින්වත්නි මේ හිත සමාධිගත කරගන්න අවශ්‍ය කරන අනිත් කාරණාව තමයි සමයේ සම්පහන්සනතා. මේ හිත සතුටු කළ යුතු වෙලාවට සතුටු කරන්න ඕනේ. නැත්තම් ඒ සතුටත් එක්ක පින්වත්නි ප්‍රමෝදය උපදිනවා. දැන් අපි එක දිගට භාවනා කරන ඇත්තන්ට මෙන්න මෙහෙම උපදෙස් දෙනවා මෙන්න මෙහෙම කරන්න කියලා. කොහොමද සමහර අයට ඒ සමාධිය අඩු වෙනවා පින්වත්නි. සමාධිය අඩු වෙලා අර තිබ්බ හොඳට භාවනා කර හොඳ සමාධියක් තිබ්බ අයට පහුවෙන්ද උදේ වෙනකොට මේ සමාධිය ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ වෙලාවට අපි කියනවා පැත්තකට ගිහිල්ලා හොඳට තමන් කරපු විශාල කැපකිරීම් කරපු ඒ අවස්ථා බොහෝ පින්කම් කරන්න නැත්නම් හරියට යථා ලාභ වාසය කරන්න යථා බල ඒ කියන්නේ නියම තමන්ට ලැබෙන දේෙන් තෘප්තිමත් වෙලා වාසය කරා තමන්ට හැකි පමණින් යම් ප්‍රත්‍ය අරගෙන වාසය කරා. ඒ වගේ විතරක් නෙවෙයි තමන්ට නොගැලපෙන තමන්ටත් ගැලපෙන තමන්ටත් වැඩිය ගැලපෙන කෙනෙකුට තමන්ටත් වැඩිය ගැලපෙන අය ඉන්න සමහරට රැකියාව වෙන්න පුළුවන් නැත්නම් නවාතන වෙන්න පුළුවන්. මොන හරි දෙයකදී මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හරියට සුදුසුකමක් නැතුව වුණත් සුදුසුසානට තැන නොදී කටයුතු කරද්දී මම මේ විදිහට කටයුතු කරා කියලා අර සීලවන්තව ගුණවන්තව කටයුතු කරපු මිනිස්සුන්ට පින්වත්නි. අන්න ඒ සීලවන්තව ගුණවන්තව කටයුතු කිරීම හරිම අමාරුයි. සීලවන්තකමටත් වැඩිය අමාරුයි ගුණවන්තව කටයුතු කිරීම. සීලවන්තකමටත් වැඩිය අමාරුයි ගුණවන්තව කටයුතු කිරීම. ඒක තාම පැහැදිලි දෙයක් ධර්මය තුළ. එතකොට ගුණවන්තව කටයුතු කරන්න සිල්වන්තව කටයුතු කරන්න යම් කිසි ආකාරයක කැපකිරීමක් ත්‍යාගශීලී බවක්
මේව සීලවන්තව ගුණවන්තව ඉන්න ත්‍යාගශීලී වෙන්න ඕන අපි. ඒ කියන්නේ මගේ බොහෝ දේවල් මට බැහැර කරන්න වෙනවා. අන් අයට වගේ අන් අයට තියෙන මට නැති නැත්නම් මට තියෙන සමහර දේවල් ලෞකික දේවල් බැහැර කරගත යුතුව තියෙනවා පින්වත්නි. අන්න ඒ බැහැර කර ගනිමින් කටයුතු කරන්න බොහෝ කැපකිරීම් කරන්න ඕනේ. ආන්ගේ කැපකිරීම් පොඩ්ඩක් මතක් කරගන්නකොට කරපු ඔක්කොම කැපකිරීම් මතක් කරගන්නකොට හිත එක පාටම ආය සන්තෝෂයෙන් පිරෙනවා, ප්‍රීතියෙන් පිරෙනවා. අන්න ඒ ස්වභාවයට කියනවා සමයේ සම්පහන්සනතා කියලා. සතුටු කළ යුතු වෙලාවට සතුටු කරන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදාගන්න ඕනේ. ඒ කරපු පින් ඒවට තමයි මේ තමන් අපි කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන අය තමන්ගේ ඒ කියන්නේ ගුණවන්තව සීලවන්තව විතරක් නෙවෙයි ගුණවන්තව ජීවත් වෙන්න ඕනේ. තමන් බොහෝම ගුණ සම්පන්නව කටයුතු කරාද කටයුතු කරපු වාරයක් ගානේ තමන්ට චිත්ත ඒකාග්‍රතාවය වැඩෙන්න ලොකු හේතුවක් වෙනවා. ඊළඟට සමයේ අජ්ජූපෙක්කනතා හිත ඔය වගේ කටයුතු කරද්දී සිත යම් කිසි මැදිහත් මට්ටමකට එනවා පින්වත්නි. ආන්ගේ මැදිහත් මට්ටම රැකගෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ මැදිහත්ව තබා ගන්න සිත මැදිහත් වුණාම මැදිහත්ව තබා ගන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ එක එක දේවල් මේ ලෝකයේ තියෙන දේවල් වල පිනන්නේ අපි හරියට ඇලෙනවා, හරියට ගැටෙනවා. ඇලෙන කොටත් දරා ගන්න අමාරුයි, ගැටෙන කොටත් දරා ගන්න අමාරුයි. මේක අල්ලලා දෙපැත්තට අල්ලලා පොලේ ගහනවා වගේ තමයි සාමාන්‍ය ජීවිතයේ ඉන්න මනුස්සයව අල්ලලා දෙපැත්තට පොලේ ගහනවා වගේ ඇලෙන කොටත් ගැටෙන කොටත් බොහෝම අපහසුයි. ඉතින් මේ දෙපැත්තටම යන්නේ නැති වෙන්න මැදිහත් වෙච්ච හිත මේ මැදිහත්වම තබා ගැනීම සඳහා දක්ෂ වෙන්න ඕනේ. වෙනත් දෙයකින් බාධාවක් නැති වෙන්න දක්ෂ වෙන්න ඕන. අන්න ඒ හැම දක්ෂ වෙන කෙනා තමයි සමාධියට හේතු වෙන කාරණා සිද්ධ කරපු කෙනා කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඔය වගේ බොහෝ උපක්‍රම යොදන්න ඕනේ. යොදපුවාම අපිට මොන දෙයකටත් වැඩිය තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන ධර්ම දැනුමත් ඒ වගේම මේක තියෙන කැපකිරීමුත් තියෙන්න ඕනේ මේ මොන දේ කරන්නත්. ඉතින් ඒ කැපකිරීම සහ ඒ අවශ්‍ය කරන කැමැත්ත ඇති අය විශේෂයෙන් මේක කළොත් මේක වෙනවා, මේක නිකරුවොත් මේක වෙන්නේ නැහැ කියලා කැමැත්ත තියෙන ඇත්තන්ට තමයි පින්වත්නි මේ ක්‍රමවේදයන්ගේ තියෙන වටිනාකම තේරෙන්නේ. මොකද කැමැත්ත තියෙන ඇත්තෝ හැම වෙලේම මොකද කරන්නේ? මම දැන් කොහොමද කරන්නේ කියලා හොයනවා. ඊළඟට තරහා වුණත් කරන්න දෙයක් නැති කාරණාවක් ඊළඟ කාරණාව ඒක තමයි අසමාහිත පුද්ගල පරිවර්ජනතා කියලා කියන්නේ. පින්වත්නි මේ අකුසලය කියන එක බෝ වෙන ස්වභාවයේ තියෙන එකක්. ඒක බෝ වෙන ලෙඩක් වගේ. අකුසල් හරියට ඉක්මනින් බෝ වෙනවා. ඉතින් මුළු බුද්ධ ශාසනයම රඳා පැවතිලා තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත් ඒකයි. මේ කාරණා දෙකම අපි එකට ගමු. අසමාහිත පුද්ගල පරිවර්ජනතා වගේම සමාහිත පුද්ගල සේවනතා. අසමාහිත පුද්ගල පරිවර්ජනතා වගේම සමාහිත පුද්ගල සේවනතා. බලන්න මේ ලෝකේ මම මේ අතංගෙන් මෙහෙම අහන්නම්. ඊයේ හෝ පෙරේදා හෝ කොයි වෙලාවක හෝ ඊයේ පෙරේදා දවසක මගේ ළඟ ඉන්න කෙනෙක් මගෙන් කොහොමද මේ දවස්වල සමාධිය කියලා ඇහුවද දන්නේ නැහැ. මේ දවස්වල සමාධිය කොහොමද කියලා ඇහුවද දන්නේ නැහැ. අන්න එහෙම අහන වාර ගාන කොච්චර අඩුද? පුළුවන් තරම් වෙන දේවල් ගැන කතා කර ඉන්න අපි සමාධිය වර්ධන කර ගැනීමේ වටිනාකම ඒකාග්‍රතාවයක් චිත්ත ඒකාග්‍රතාවයකින් ඇතිවෙන මහා සුවදායක ස්වභාවය අපි ඉදිරියේ දවසක ධ්‍යාන 4 පිළිබඳ සාකච්ඡා කරනවා. දැනට අපි මතක තියාගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච නීවරණය යටපත් කරගන්නගෙන මේ සමාධිගත වෙන පුද්ගලයා දිව්‍ය ලෝක සැපයට වැඩිය සැපයක් විඳිනවා, විශාල ප්‍රීතියක් විඳින බව. ඒ ප්‍රීතිය පින්වත්නි මේ ලෝකයේ තියෙන මේ මම විතර කලින් මතක් කරා මේ රාගාදී කෙලෙස් ධර්ම හමුවේ ඒ ප්‍රීතිය කියලා කියන්නේ තාමත්ම
ප්‍රාථමික මට්ටමක ප්‍රීතියක්. ඒ ප්‍රීතිය කියන්නේ රාගාදී කෙලෙස් ධර්ම හමුවේ ඊටාම ඉහළ මට්ටමක තියෙන ප්‍රීතියක්. ඊටාම ඉහළ මට්ටම මේ රාගාදී කෙලෙස් ධර්ම මේ ප්‍රීතිය හමුවේ ඊටාම ප්‍රාථමික මට්ටමක තමයි තියෙන්නේ. ඒක රාගාදී කෙලෙස් ධර්ම ප්‍රාථමික මට්ටමකයි මේ ප්‍රීතිය ප්‍රාථමික මට්ටමක නෙවෙයි. එතකොට අපි මේ උපදනා වූ ප්‍රීතිය ගැන දන්න කෙනෙක් පින්වත්නි ඒක කොච්චරනම් වටින දෙයක්ද කියලා බලන්න. සමාධියක් ඇති වෙලා උපදිනා වූ ප්‍රීතිය උපදින්නේ හිතේ. මේ ලෝකේ ඉන්න අයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හින්දා ඇතිවන්නා වූ යම් සැප වේදනාවක් යම් සෝමනස්සයක් ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ හිතේ. ඉතින් අර රූප ශබ්ද මම හැමදාම මතක් කරනවා වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හින්දා යම් ආකාරයක සතුටක් ලබනවා නම් ඒක හරි කර්කසයි, ඒක හරි රළුයි, ඒක හරීම කටුකයි. ඇයි එහෙම කියන්නේ? ඒ ප්‍රීතිය හින්දා උපදින්නේ ඒ මොහොතේම ඉඳන් විශාල දුක්ඛිත ස්වභාවයක්. ඒ ප්‍රීතිය හින්දා උපදින්නේ දුක්ඛිත ස්වභාවයක්. ඒ මොහොතේට යම් කිසි ප්‍රීතියක් ඇති වෙනවා තමයි. ඒකත් එක්ක අර පොලාපනින රබර් බෝලේ වගේ විශාල දුක් සහගත තත්ත්වයන් ඇතිවෙන්න හේතුවක් වෙනවා ඒ ලබන්නා වූ ප්‍රීතිය. නමුත් පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ප්‍රථම ධානාදීයෙන් ලබන්නා වූ ප්‍රීතිය අත්විඳා නම් ආන්ගේ තැනැත්තාට ඇතිවෙන සිතුවිල්ල මොකක්ද? මේ විදර්ශනාවෙන් හෝ නැත්නම් සමතයෙන් හෝ මෙවැනි තත්යකට ටික ටික පත් වෙනකොට ඇතිවෙන සිතුවිල්ල ගැන මම නෙවෙයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපූර්ව උදාහරණයක් තියෙනවා. අපි මේවට කලින් සාකච්ඡා කරලා තියෙනවා කමක් නැහැ. අපූර්ව උදාහරණයක් තියෙනවා. ඒ අපූර්ව උදාහරණය තමයි කුෂ්ඨ රෝගියෙකුට කුෂ්ඨ හැදිලා තියෙනවා. කුෂ්ඨ හැදිලා තියෙන රෝගියා ගිනි ගොඩක් ළඟට ගියාම මොකද තත්ත්වේ? කුෂ්ඨය හැදිලා තියෙන රෝගියා ගිනි ගොඩක් ළඟට ගියාම මොකද තත්ත්වේ? එයාට ඒක සැපද දුකද? එයාට ඒක සැපයි. ඒ මොකද ගිනි ගොඩ දැනෙනකොට රත් වෙනකොට එයාට ඒකේ සැපයක් තියෙනවා. ඉතින් කුෂ්ඨ රෝගියා ඒක හින්දා ගිනි ගොඩක් ළඟට වෙලා ඉන්නවා. කාලකදී මේ වගේ කුෂ්ඨයක් තිබ්බ කෙනෙකුට කුෂ්ඨය හොඳටම අඩු වෙනවා පින්නන්නේ. අඩු වෙලා වාසය කරනකොට එයා පාර තොට යනවා. යනකොට ගිනි ගොඩක් දකිනවා. ඒ ගිනි ගොඩ ළඟ වෙනත් කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨය හින්දා ගිනි ගොඩෙන් සැප විඳින්මින් ඉන්නවා. ඒ කියන්නේ එයා ලං වෙලා රත් වෙලා ලං වෙලා මෙහෙම ගිනි ගොඩට ලං වෙලා ඒකෙන් ඒ ගිනි ගොඩට සැපයි. අන්න ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙනකොට මේ පරණ කුෂ්ඨ රෝගියා දැන් හොඳ වෙච්ච කෙනාට නිකමටවත් හිතෙනවද මේ මට ආයේ කුෂ්ඨ රෝගය හැදුනොත් හොඳයි. මොකද අරයට ගින්දර සැපයි. මට හොඳ වෙච්ච කෙනාට ගින්දර දුකයි. ඒකෙන්ද හොඳ වෙච්ච කෙනාට නිකන් හරි සංකල්පනාවක් එනවද මේ මට ආයෙ සැරයක් කුෂ්ඨ රෝගය හැදුනා හොඳයි. ඒතර ගින්දර සැපයි කියලා. ගින්දර සැපයි කියලා සංකල්පයක් එන්නේ නැහැ. එහෙම එන්නේ නැත්තේ ඒ ගින්දරෙහි තියෙන ආදීනවය හොඳට දන්න හින්දා. ඒකේ තියෙන ආදීනවය කුෂ්ඨෙහි තියෙන ආදීනවය හොඳට දන්න හින්දා. ඒතර කුෂ්ඨ රෝගය වැළඳුනහම ඒකේ තියෙන ආදීනව දන්න තැනැත්තා අන්න ඒ ආදීනව දන්නවා නම් යම් කිසි කෙනෙකුට පින්වත්නි හොඳටම පැහැදිලි කරලා දෙනවද නැද්ද මේ සමාධියේ තියෙන ආනිසංසයන් මොනවද කියලා? අර කුෂ්ඨ රෝගියා කුෂ්ඨය ගැන හැදෙන්න ඉන්න කෙනෙකුට මේ කුෂ්ඨය නම් හදාගන්න එපා, මට හැදුනා, මට දැන් හොඳ වෙලා තමයි තියෙන්නේ, මේක කොච්චර ආදීනවයි සහිතද කියලා දෙනවා වාගේ සමාධියෙන් හිත වැඩුණ කෙනා, සමාධිය වර්ධනය කරගත් අය අන් අයට ඒක හැම වෙලේම කියලා දෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ අය හැම වෙලේම කියලා දෙන කෙනා හැම වෙලේම මේකේ වටිනාකම පහදනවා පින්වත්නි. මොන දෙයකට ගියත් අයියෝ ඕවා කරන්න එපා, සමාධිය නැති වෙනවා නම් මේවා කරන්න එපා. මේවා කරන්න එපා. මේවා තමයි කරන්න ඕනේ කියලා අපි දැන් කතා කරපු කාරණාවන් පිළිබඳව නිබඳව අපිව දිරිගන්නනවා කවුද මේ සමාහිත පුද්ගලයෝ. ඒකින්ද අපේ හිත ටික ඒ සමාධිගත පුද්ගලයන්ව ආශ්‍රය කරද්දී යම්කිසි ගැටලුවකදී යාලා ඒ ගැටලුවට මුහුණ දෙන ආකාරය
පිළිබඳව ඉතාම සාන්තව ඉතාම හොඳින් ඇයි සමාධිය හින්දා හදිසි කෝපයක් නැති වෙන්නේ. හදිසි රාගයක් නැති වෙන්නේ නැහැ. ඉතින් හිත නොසන්සුන් වෙන්නේ නැහැ. ඒ හිත නොසන්සුන් වෙනකොට විතරක් නෙවෙයි මෝහයට පත් වෙන්නේ නැහැ. මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය කියන 4 අකුසලයන් එක්ක හැදෙන ඒවා. ඉතින් ඒක හින්දා අර සමාධිය වැඩෙන කෙනාට තියෙන ඒකාග්‍රතාවයේ හින්දා මේ නොසන්සුන්කම් වලට යන්නේ නැහැ. අකුසලයන් නැගෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඒ තැනත්තාට ඉක්මනින් ප්‍රශ්නවලට හොඳ සාර්ථක දැක්මක් ඇතුව උත්තර සපයා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පෞරුෂයම ඇති පින්වත්නි කෙනෙකුට ජීවිතය නිවැරදි තැනට අරගෙන යන්න අනිත් අය ඉදිරියේ ඇති වෙන ලොකු පෞරුෂයක් ඇති වෙනවා. ඒකින්ද මේ සමාහිත පුද්ගලයන් සේවනය කරන්න ඕනේ නිබඳව නිරතුරුව. එතකොට අපි දන්නේම නැතුව ටික මොකද යාලා කතා කරන්නේ මොහොම ඉඳලා හරියන්නේ නැහැ, මොහොම ඉඳලා හරියන්නේ නැහැ, මොහොම ඉඳලා හරියන්නේ නැහැ, කොච්චර වට තරහ යනවද, කොච්චර වට මේ වගේ අනිත් අයගේ දේවල් හින්දා කොච්චර දැවෙනවද. ඉතින් මේවා තේරුමක් නැහැ, මේවා කවදාකවත් සකස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි, මේවා කවදාකවත් තමන්ගේ වසඟයට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ වගේ හිත අයින් කර ගැනීම සඳහා මේවා තේරුම් ගැනීම සඳහා සමාධිය වඩන්න කියලා ඉවරක් නැතුව අර සමාහිත පුද්ගලයන් හැම වෙලේම ඉන් ලැබපු රසය තියෙන හින්දා ඒ රසය ගැනමයි කතා කරන්නේ. ඒ රසය ගැනමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේ පුද්ගලයෝ ආශ්‍රය කිරීමෙන් හිත සමාහිත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පිනත් අනිත් පැත්තත් අසමාහිත පුද්ගල පරිවර්ජනතා කිව්ව තැන අපි සමහර ඇත්තොත් එක්ක කටයුතු කරද්දී උදේ ඉඳන් හැවැන්දෑ වෙනකන් හරීම කලබලයි, හරීම එපා වෙනවා. එක ප්‍රශ්නයක් පිට ප්‍රශ්නයක් ඉවරක් නැතුව. දැන් අර සමාහිත පුද්ගලයෝ එහෙම නැහැ. Tamanට ඇති වෙන ප්‍රශ්නේ කෙටි කාලෙන් ඉවර කරලා දාලා ඉක්මනට ඉවර කරනවා. මේක එහෙම නැති අය මොකද කරන්නේ? වටමේ සාකච්ඡාව දාලා ප්‍රශ්නයක් ආපුවාම බොරුවට ඒක ගැන ඒකේ බොහෝම විග්‍රහ කළ යුතු බොහෝ දේවල් සාකච්ඡා කර ඉන්නවා. ඒවයින් ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් හිතලා බලන්න නිවෙස් වල තත්ත්වය මොකක්ද? නිවෙස් කොහොමද? නිවෙස් වල අපි එහෙම ඔහේ කතා කර ඉන්නවද කියලා. අම්මෙක් තමන්ගේ දරුවෝ ටික එකතු කරගෙන ඒක තැනකට වෙලා විවේක සුවයෙන් කතා කරගෙන ඉඳීම නෙවෙයි මේ කියන්නේ. පාලනය නොකර පාලනය කරගන්න බැරි තත්ත්වයට මේ දේශපාලන දේවල් හින්දා මොන හරි දේවල් හින්දා ඇතිවන්නා වූ බොහෝම සමාධියට හානි කර ධර්මතා ඇති වෙනවා. ඉතින් අද කාලේ ගත්තොත් එහෙම තනියම ආශ්‍රය කරන්න පුළුවන්, තනියම අනිත් අයව ආශ්‍රය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕපදූප කියන්න, ඕපදූප අහන්න තනියම පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ මොකද ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර ඔව අහගත්තේ කට කතා වලින් තමයි අහවල් දේ වුණා කියලා. දැන් ඉතින් රූප වාහිනිය ආදී දිහා බලාගෙන, අනුන්ගේ විස්තර දිහා බලාගෙන පැය ගණන් ගත කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඉතින් තමන්ගේ සමාධියට ලොකු බාධාවල් ඇති වෙනවා. ඉතින් ඒකින්ද අසමාහිත පුද්ගල පරිවර්ජනතාව තමයි රූප වාහිනිය කියන්නේ. අසමාහිත පුද්ගලයෙක් හින්දා ඒකෙන් අත මිදෙන්න වෙනවා. රූප වාහිනිය කියන්නේ අසමාහිත පුද්ගලයෙක්. මොකද නොයෙකුත් ඕනේ නැති කරුණු තමයි ඔලුවට ගෙනත් දාන්නේ හැම වෙලෙම. ගහගත්ත ඒවා, බැනගත්ත ඒවා, මරාගත්ත ඒවා තේරුම් ගන්න ඕන තමයි. නමුත් ඒවා හින්දා ලොකු නොසන්සුන් ස්වභාවයක් අපේ సంతානවල ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි පින්නත්. එහෙනම් අසමාහිත පුද්ගල පරිවර්ජනතා, සමාහිත පුද්ගල සේවනතා. ඊළඟ කාරණාව තමයි ධ්‍යාන විමුක්ඛ පච්චවෙක්කනතා. ඕනම දෙයක් කරද්දී ජීවිතේ පින්නත්නේ. ඕනම දෙයක් කරද්දී ඒකේ එක්තරා මට්ටමක, ඒකේ ඉහළ මට්ටම ගැන බලාපොරොත්තු තියාගන්න ඕනේ. යම් කිසි ඒ කියන්නේ ඒක තණ්හා දෘෂ්ටි මාන්න තියෙන බලාපොරොත්තුවක් නොවිය යුතුයි. දැන් එතන පාටල ගන්නවා බලාපොරොත්තු කියන ඒවා ඇති කරගත්තාම ඇති වෙන්නේ තණ්හාව හින්දායි කියලා තමයි ඔක්කොගේම අදහස තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට බලාපොරොත්තුවක් තිබුණා. මගේ සිව්වනක් පිස වික්ත විනීත විචාරද බහුශ්‍රත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි පරමත ධර්මයෙන් ඛණ්ඩනය කරන ගුරුවරයාගෙන් අසාගත් දේ කියන, දේශනා කරන, විභජනය කරන ප්‍රාතිහාරයක් කොට ධර්ම දේශනා කරන පිරිසක් බිහි වෙන තුරු මම නම් පිරිනිවන් පාන්නේ නැහැ කියලා මාරයාට සඳහන් කරේ. තණ්හා සහිත බලාපොරොත්තුවකින්ද? තණ්හා සහිත බලාපොරොත්තුවකින් නෙවෙයි.
ඉතින් එතන තියෙන්නේ සැලසුමක්. මොකද ඒ සැලසුම් කාටත් තියෙන්න ඕනේ. ඉතින් ජීවිතේ නිවැරදිව සැලසුම් කර ගන්න ඕනේ. ඒ සැලසුම් කර ගන්නකොට තමන්ගේ පැත්තෙන් ඒ කළ යුතු දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ. මගේ හිත මම මෙන්න මේ තත්ත්වයටපත් කරනවා කියලා. ආන්ගේ සඳහා ධ්‍යාන විමෝක්ඛ පච්චවෙක්කනතා කියන්නේ මෙන්න මේ තත්ත්වයටපත් වුණොත් මට දැනෙන සුවදායක තත්ත්වය කොච්චරද හැම වෙලේම පිරික්සන්න ඕනේ. මේ ධ්‍යාන හෝ නැත්නම් විමෝක්ෂය හෝ නැත්නම් මාර්ගඵල ගැන අපි මේ තත්ත්වයටපත් වුණොත් කොයි තරම්නම් මේ තත්ත්වයටපත් වුණොත් තියෙන තත්ත්වය පිළිබඳ ඉදිරියේදී අපිට විරාග සංඥා නිරෝධ සංඥා ගැන කතා කරද්දී මේ පිළිබඳව මම පැහැදිලි කරලා දෙන්නම් ගොඩක්. ඒ වාගේ තියෙන වටිනාකම් පිරික්සලා බලනවා වගේම ධ්‍යාන විමුක්ත පච්චවෙක්කනතා කියන තැනදී අපිට ඒකෙන් අදහස් වෙන ලොකු අරමුණක් තියෙන ඊට වැඩිය මගේ தත්ත්වය මොකක්ද? මගේ தත්ත්වය මොකක්ද කියලා විමසලා බලන්න ඕනේ. මම ඇත්තටම මගේ සමාධිය කොහොමද කියලා හොයලා බලන්න ඕනේ හැමෝම. ඒ කල්පනා කරන්න මට චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවද? චිත්ත ඒකාග්‍රතාවයක් මට නම් ඇති කරගන්න අප්පෝ බෑ කියලා හුඟා කට්ටිය කියන ඒක අපිට හරියන දේවල් නෙවෙයි කියලා. නෑ පින්නත්නි මිනිස්සෙකුට ලබා ගත හැකි ඉලක්කයක් නැති නම් ඒ ධර්මයෙන් ඇති පළක් වෙන්නේ නැහැ. මිනිස්සෙකුට ලබා ගත හැකි ඉලක්කයක් සහිත ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. මිනිස්සෙකුට ළඟා විය හැකි ඉලක්කයක් සහිත ධර්මයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. ඉතින් මිනිස්සෙකුට ළඟා විය හැකි. එහෙනම් අපි කල්පනා කරනවා අපි මිනිස්සයෝ. එහෙනම් අපිට මේ ධර්මයේ තුල කළ යුතු දේ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. බය නැතුව පෙළ ගැහිලා කටයුතු කරන්නටයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඒක වෙන්න නම් මම දැන් කොයි වගේ සමාධියකද ඉන්නේ කියලා හැම වෙලේම පිරික්සන්න ඕන. දැන් ඒක වර්ධනය වුණාද? සමහර අය ඉන්නවා පොඩි දෙයක් Tamanට ලැබුණා නම් ජීවිතේට එක සැරයක් හරි ආය නෙවෙයි ඒක තමයි ඒක අරගෙන එතනින් තෘප්තිමත් වෙනවා. ලැබුණා කියලා මං කියන්නේ සිහියක් ඉපදුනා නම් සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා සිහිය උපදින වෙලාවල් තියෙනවා. ආයෙව නැති වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ විදර්ශනා සිහියවල උපදින වෙලාවල් තියෙනවා. ආය සැරයක් ඒව නැති වෙලා යනවා. ඉතින් එන්න ඒක දැනගෙන මගේ தත්ත්වය මෙන්න මේකයි මම මෙන්න මේ தත්ත්වයට මගේ හිත වර්ධනය කරගන්න ඕනේ කියලා පිරික්සමින් බල නැවත සකස් කර ගැනීම පච්චවෙක්කනතාවයි ප්‍රත්‍යවේක්ෂාවයි. ඒක ජීවිතේ ඕනම දෙයකට උන ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඕනේ, අධ්‍යාපනයක් කරන කෙනෙකුට ඕනේ, ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රත්‍යතර බෞද්ධත්වෝ ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. තමම අන් අය ලෞකික ජීවිතය ගැන හිතලා ප්‍රත්‍යවේක්ෂා කරන්නේ බෞද්ධත්වන්ගේ ප්‍රත්‍යවේක්ෂාව ලෝකෝත්තර ජීවිතය ගැන වෙන්න ඕනේ. අපි හුඟක් දේවල් කරන්නේ ලෞකික මේ විමෝක්ෂය ගැන ප්‍රත්‍යවේක්ෂා කරන අඩුම තරමින් මෙන්න මේකවත් බලන්න. මෙන්න මේ බලන්න පින්නත් නේ. ඊපෙරේද දවසක මම කීප වතාවක් ගවේෂණය කළා. දැන් මේ නිවන් මාර්ග ධර්ම දේශනාවල් නෙවෙයි දානමාන ආදී ඒ දේවල් වලදී නිවෙස් වල ධර්ම දේශනා පවත්වද්දී විශේෂයෙන් දානවලදී අපි අතර හුඟක් අය තමන් අරමුණු කරන ටික ලියලා ගෙනත් දෙනවා. ඒ අරමුණු කරන හුඟක් දේවල් වල මම දැක්කා ලියලා තියෙන්නේ ලෞකිකත්වයමයි. මොකද්ද ලෞකිකත්වය කියලා කියන්නේ? හුඟක් අය මේ දාණය මිය පරලෝකීය අම්මට පුණ්‍ය අනුමෝදනා කරන්න. තාත්තට පුණ්‍ය අනුමෝදනා. මේක 3 මාසේ දානේ, 7 දවසේ දානේ. ඒ විතරක් නෙවෙයි. එහෙම පුණ්‍ය අනුමෝදනා විතරක් නෙවෙයි පින්වත්නි. සුජීවත්ව වාසය කරන හැම දිනාටම යහපතක් වීම සඳහා. ඉතින් මේවා විතරයි අන්තිමට බලනකොට. ඉතින් මේවා විතරක් නම් තියෙන්නේ ඒ අපි මේ කරන හැම දෙයක්ම ලෞකිකයි. ලෞකික අරමුණු. පන්සිල් සමාදන් වෙනකොට නොයෙකුත් බෞද්ධ පිළ දන් දෙනකොට ඒ හැම වෙලාවකම ලෝකෝත්තර අරමුණක් අපිට තියෙන්න ඕනේ පින්නත්. බලන්න Tamante ලෝකෝත්තර අරමුණ තියෙනවද කියලා. ලෝකෝත්තර අරමුණක් තියෙන්න ඕන කියන්නේ අපේ පැත්තෙන් අපේ ඇතුළාන්තේ මම මෙන්න මේ වගේ ඉලක්කයකට යනවා. මම මෙන්න මේ වගේ ඉලක්කයකට යනවා කියලා අරමුණක් තියෙන්න ඕනේ. එතකොට ඒ අරමුණත් එක්ක හැම වෙලේම බලන්න මම ඒ අරමුණේ කොච්චර ළඟා වෙලාද කියලා
හැම වෙලේම බලන්න. අන්න ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා. ඉතින් ඒකින්ද යම් කිසි කෙනෙක් යන්න ඉස්සරහට යන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරන්න ඕනේ පින්වත්නි. තමන් දිහාවට හැරිලා මම මේ නැතර හුඟක් අය පොඩි දෙයකින් යම් එක පොඩි දෙයක් ළඟා කරගත්තාම මේක මම ලොකු දෙයක් කරගත්ත අනිත් අය වගේ මට හොඳ සමාධියක් වැඩිලා තිනවා අර මේ කියලා හිතනවා. හිතලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න වැඩ පිළිවෙලට යන්නේ නැහැ. දැන් ප්‍රත්‍යවේක්ෂාව කියන එක හරිය වටිනවා. ඉතින් මෙතන තියෙන ධ්‍යාන විමෝක්ෂ පච්චවේක්කනතා. ඊළඟට අන්තිම කාරණාව තමයි තද්දි මුක්තතා කියලා කියන්නේ. තද්දි මුක්තතා කියලා කියන්නේ අපි අර සාමාන්‍ය කරන්නේ මොන හරි පීඩාවක් ආවම දැඩි අධිෂ්ඨානයක් ගන්න. එහෙම අධිෂ්ඨානයක් ගත්තා මම දැන් පාසල් යන කාලේ නම් මම දැන් ඉතින් මම අද ගිහිලා හොන්දට පාඩම් කරනවා කියලා ඒ සමහර දවස් වලට ගන්න ඒ අධිෂ්ඨානය මතක් කරන හොඳට එහෙම තදින් යමක් කෙරෙහි තදින් අධිෂ්ඨාන කරගත් අවස්ථා නැද්ද? යමක් කෙරෙහි තදින් අධිෂ්ඨාන කරගෙන මම මේක කරනවාමයි කියලා ගත්ත අධිෂ්ඨාන කරගත් ඒවා නැද්ද? අන්න ඒ වගේ එහෙම අධිෂ්ඨාන කරගත්තම ඒක යම් ප්‍රමාණයකට කෙරෙනවා. නමුත් ඒ අධිෂ්ඨානය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ. හැම නිමේෂයකම තමන්ගේ හිත මේ වගේ අධිෂ්ඨානයක් ගන්න විදිහට තියාගන්න. මොනවද? සමාධිය සඳහා. සමාධි සම්බොජ්ජංගය මම වඩනවා කියලා ඒකට බැහැර වෙන්න නොදී එක දිගට ඒක තුලින් අපේ సంతානය තුලින් නැగి එන්න ඕනේ ඒ අරමුණ. එතකොට ඒ විදිහට අධිෂ්ඨානය ඇති කරගත් ගන්න ඕනේ මම සමාධිමත් හිතක් ඇති කරගන්නවා කියලා තදින් හිතට ගැනීමට කියන තදදි මුක්තතා කියලා. ඉතින් ඔන්න ඔය කාරණා 11 අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට යම් ආකාරයකට සමාධිය අර්ථ දක්ින්න පුළුවන්. ඒ එකතු කරගෙන විතරක් මදි. ඒක දැන් මේකෙදිම තේරුණා. ඒ එකතු කරගත්ත දේ කොහොම හරි කරලා ආරක්ෂා කරගන්නත් ඕනේ. එකතු කරගෙන විතරක් මදි. මේ කාරණා 11 තමන්ගේ තුලින් ආරක්ෂා කරගන්න ඕන. ඉතින් මම හිතනවා මේ අතන්ට ඒ පිළිබඳව යම් අවබෝධයක් ඇති වෙන්න ඇති. ඒ ධර්මතාවයන් වලට අනුව වත්තු විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා, නිමිත්ත කුසලතා, සමයේ සම්පහන්සනතා, සමයේ පග්ඝන්නනතා, සමයේ අජ්ජුප්පෙක්කනතා, ඒ විදිහට අසමාහිත පුද්ගල පරිවර්ජනතා, සමාහිත පුද්ගල සේවනතා, ධ්‍යාන විමුක්ත පක්ෂවේක්කනතා සහ තදදි මුක්තතා කියන ආකාරයට ඒ කාරණා ටික එකතු පාදා කරගෙන යගේ මම හිතන්නේ එකක් කියන්න බෑ සමේ නිග්ඝාන්නතා. එතකොට ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඒ කාරණා 11 එකතු කරගෙන චිත්ත සමාධිය වර්ධනය කරගන්න මේ අත්ව දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අද දවසේත් මේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරන අයට රැගෙනෙන්න හේතුනේ මේ මැදිරියේ වාසය කරන පිරිස. ඉතින් ඒ අත්තන් බලාපොරොත්තු වෙන ආකාරයටම මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල ධර්මය ඒ අත්තන්ගේ ධර්මාවබෝධය සඳහාම වේවා කියලා ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.